ආයුබෝවන්. අද 2022 ජූලි 28 වෙනිදා බ්‍රහස්පතින්දා. අද අපි මුණ ගැහෙන්නේ දෙවෙනි වතාවට. සිදුවීම් වේගයෙන් පෙළ ගැහෙන නිසා අපට එක දිගටම නිරන්තරයෙන් නිදහස් සංවාද වැඩබිමට ගොඩ වෙන්න සිද්ධ වෙනවා. සංවාදය මැදිහත් වීමක්. අධිසේනී ක්‍රියාත්මක කිරීම සහ මුලින් හාත්පසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලික ප්‍රතිපත්තිවලට මට යන්නේ කියලා. කිසිසේත් මේ දෙක ගලපන්න බෑ. හදිසි නීතිය පැනවීම හා ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැරෑරුම් තීරණය. ඒ තීරණය තුළින් ජනිත වෙනවා බරපතල ප්‍රතිඵල. ඒ ප්‍රතිඵල තමයි අපේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් හිමිකම් දැවැන්ත ලෙස කප්පාදුවකට ලක් වෙනවා. අපේ රටේ ජනතාවගේ මානව හිමිකම් ගලායන උල්පත තමයි මේ රටේ ලිඛිත නීති. ඒ සියලුම නීති සම්පූර්ණයෙන් අභිබවා සිටිනවා හදිසි නීතිය යටතේ ප්‍රකාශයට පත් කරන රෙගුලාසිය. එතකොට අපිට මේ රටේ ජනතාවට මානව හිමිකම් සාක්ෂාත් කරන අපිට සපයා දෙන සියලුම නීති අවශ්‍ය කිරීමට නිෂ්ප්‍රභා කිරීමට බිඳුවට බැස්සීමට නීතිමය ශක්්‍යතාවයක් බලයක් තිබෙනවා හදිසි නීතිය යටතේ ප්‍රකාශ කරන රෙගුලාසිය. මේ පාර්ලිමේන්තුවේදී 41 දෙනෙක් ඡන්දය භාවිත කරන්න පැමිණියේ නැහැ. ඒ ඩලස් අල්හබ් පෙරුම වෙන්ඩ හිතපු ජනාධිපතිවරයා පව් කියන්නත් බෑ මෑන් සෑහෙන ප්‍රමාණයකට පුප්පවල ගත්තා. උප්පරිම හුලං ගහලා තියෙන්නේ ආයෙත් හුලං ගහන්න බෑ එච්චර තමයි. ඩලස් අල්හබ් පෙරුම. කලින් කතා කෙරුවේ මහාචාර්ය ජී.එල්. පීරිස්. අද අපේ ප්‍රධාන කතානායකයා ඕනනම් කාට හරි මහාචාර්ය ජී.එල්. පීරිස් කියලාත් කියන්න පුළුවන්. ජී.එල්. පීරිස් කියන්නේ බැසිල් රාජපක්ෂ ලව්වා ඊනියා යහපාලනයට එරෙහිව බට් ඊනියා යහපාලනයේම දිගුවක් හැටියට ගෝඨා පාලනය ගොඩනංවන්න පුප්පවන්න පොහොට්ටුව පුප්පවපු ඇමරිකානු ඒජන්තවරයා. ජී.එල්. පීරිස් කියන්නේ USA ඒජන්ට්. ඒ ගැන අපි එක දිගටම කතා කරලා තියෙනවා. චාපාවන් ජියෝපොලිටික්ස්, ඇක්සා සෝෆා, MCC, චයිනා, USA ඉන්දියා, ලෑන්ඩ්ස් ලූටින් වැඩසටහන් මාලාවක් තිබෙනවා බලන්න. අපි ජී.එල්. පීරිස්ගේ රෙදි ගලවලා නිර්වත් කරලා පෙන්නලා තියෙන්නේ. ජී.එල්. පීරිස් එක බලනකොට ඩලස් අල්හබ් පෙරුම කියන්නේ නිකන් කඩදාසි වලින් හදන බෝනික්ෙක් වගේ. පුළුවන් නේ කඩදාසි වලින් අර. ඒ වගේ බෝනික්ෙක්. ජී.එල්. පීරිස් කියන්නේ දැවැන්තෙක්. හොයන්න බෑ. ටයි කොට් අඳින ඉංග්‍රීසි භාෂාව සහ සිංහල භාෂාව එක වගේ හසුරුවන මහ පොළොවෙන් මදක් ඉහළින් ඇවිදින හරියට බොරු කකුල්කාරයෙක් වගේ. පොළොවේ කකුල් දෙක නැහැ. මොකෙකුටවත් හොයාගන්න බෑ මොකද්ද කරන්න කියලා. කොටින්ම කියනවා නම් මෑන් දන්නෙත් නැහැ මෑන් මොකද්ද කරන්න කියලා. හැබැයි මෑන් කරන්නේ රටට එරෙහිව මේ මොහොතට අදාළව රාජ්‍ය බිඳින කළු ක්‍රියාන්විතේ. ඔහු හරියටම වැඩ පටන් ගත්තේ චන්ද්‍රිකා චෞර රජනත් එක්ක. චන්ද්‍රිකාගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රධාන දේශීය මහමොලකරු. ඔබ හිතන්න 1994 සිට 2000 කියලා ගන්නකො. 2000 ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රකාශනය 2001. දැන් 2022. හප්පච්චි අවුරුදු 20කට වැඩි ප්‍රමාණයක්. දශක දෙකකට කිට්ටු ප්‍රමාණයක් ජී.එල්. පීරිස් නොදවි ක්‍රීඩා කරනවා. විජේදාස රාජපක්ෂට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ විෂය බාර දුන්නට වැඩේ ඇත්තටම ඉන්න මෑන් තමයි ජී.එල්. පීරිස්. විජේදාස රාජපක්ෂ දන්න මගුලක් නැහැ. ඔබ නිකමට හිතන්න. ගෝඨා නියම වේලාවට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය බාර දුන්න ජී.එල්. පීරිස්ට. රනිල් නියම වේලාවට ජී.එල්. පීරිස්ව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන් අයින් කරලා එළියෙන් තිබ්බා. මොකටද? රනිල්ට සමාන්තරව
GL පුප්පවන්න. ඊනිය යහපාලනයට එරෙහිව තිබුණු පොහොට්ටුව දෙකට කඩලා දැන් මැජික් යෂ්ටියකින් රනිල් පොහොට්ටුව සහ ඊට සමාන්තරව GL පොහොට්ටුව පුප්පවනවා. මේ කතාවට කෙලින්ම සම්බන්ධ වෙන්නේ Pathfinder Foundation, Washington කොළුව Indo Pacific agent, චීන තරවුකරුවා මිලින්ද මොරගොඩ. මිලින්ද මොරගොඩ ඍජුවම රනිල් වික්‍රමසිංහට ජේල් පීරිස්ට සම්බන්ධයි. මේ අනිත් එව්වෝ පොඩි එව්වෝ. මිලින්ද මොරගොඩට ඩලස් අලහප්පෙරුමත් එක්ක කරන්න මගුලක් නැහැ. ඕනනම් ඉඳගෙන මොන හරි කකා බිබී පොඩි චට් එකක් දායි. එච්චර තමයි. ජාත්‍යන්තරයේ ජයගත් තිදෙනා මිලින්ද මොරගොඩ රනිල් වික්‍රමසිංහ GL පීරිස් තුන් කට්ටුව. මේ සම්බන්ධයෙන් අපි එක දිගටම කතා කරලා තියෙන අර කලින් කියපු වැඩසටහන් මාලාවේ විකිලීක්ස් හෙළිදරව් කිරීම වලට අනුව 2003 අතර කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකාවට පත් කරලා වැඩ කරපු ඇමරිකානු තානාපතිවරයා ඇෂ්ලි විල්ස් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඇමරිකානු රාජ්‍යයට යවා තිබෙන රහස් පණිවිඩ සියල්ලෙන් හෙළිදරව් වෙන්නේ ඇමරිකානු ඒජන්තවරු තිදෙනා හැටියට රනිල් වික්‍රමසිංහ GL පීරිස් මිලින්ද මොරගොඩ වැඩ කළ බවයි. මේ තිදෙනාගේ සමානකම් බලන්න. අපේ උන්ට හැරෙන්නවත් පුළුවන්ද? අල නෙවෙයි මොළ. විමල් වීරවංශට මුළු සසර පුරාම සැරිසරන උත්සාහයක් ගත්තත් මේ තිදෙනාට ලං වෙන්න බෑ. මෙව්වා අල, එව්වා මොළ. කොහොමද? ගෝටා ගෝ හෝම්. ජංගි අරගලය විහිදෙන දුර. වසන්ත මුදලිගේලා, ලහිරු වීරසේකරලා මොනවද දන්නේ? පව් රටකජු ගොට්ටක් අතට දීලා ගෝල් ෆේස් එකේ වැල්ල පාග රැල්ලත් එක්ක සෙල්ලම් කරන්න දාන්න ඕන කොල්ලෝ දෙන්නව. අර ජීවන්ත පීරිස්ත කවුද කියන තරවුකාර පියනම නම් ටිකක් මේ සෙල්ලම දන්නවා. ටිකක් මේ ගමේ උන් පව්. කොහොම හරි මේ GL පීරිසේ කතාව ඔබට අහන්න ලැබෙන්නේ අද මාධ්‍ය සාකච්ඡාවකින්. මේ මාධ්‍ය සාකච්ඡාවට ඉඳ ගන්නවා මාර සෙල්ලක්කාරයෝ ටිකක්. දල සලහප්පෙරුම හරිනේ අර කටහඬ ඇහුනේ. මිහිරි වදන් ඩිලාන් පෙරේරා. ළඟින් ගියොත් ඇහැක් නැහැ. 70ට විවස්ථාව දුන්නොත් මෑන් චව් ගාලා කනවා. එහෙමට විවස්ථා ඇම්මක් මෑන්ට තියෙන්නේ. චන්ද්‍රිකා චෞර රජින අපි කිව්වේ දවසක් මතකනේ. කහිනකොට එක්කෝ කිඹුමක් යනකොට හච් අන්න එළියට වීසි වෙන්නේ ඩිලාන් පෙරේරා. කහිනකොටත් එහෙම තමයි. ඩිලාන් පෙරේරා. චන්ද්‍රිකා කහිනකොට හචිස් යවනකොට එළියට වීසි වෙන හාදයක්. විවස්ථාව මරාගෙන කන්න උපන්න පුත්‍රයා. කවුද? ඩිලාන් පෙරේරා. නාලක ගොඩහේව හප්පච්චි. ළඟින් ගියොත් ඇස් දෙකම නැහැ. දූෂණ වංච අක්‍රමිකතා මැද්දේ නම් දරාපු තරවුකරුවෙක් ආචාර්ය නාලක ගොඩහේව. මෑන් ඉන්න උන හිරේ කතාවේ හැටියට. ඒ විතරක් නෙමෙයි මතකද? එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අපේ මුහුද මරාගෙන කනකොට මත්ස්‍ය සම්පත සාගර ජෛව ගෝලය විනාශ කරනකොට මෑන් මොකද කිව්වේ? වාරකම් කාලෙට ඔය වගේ සත්තු මැරලා ගොඩ ගහනවා කිව්වා. එහෙම පරයෝමේ නිකන් කල්පනා කරලා බලන්න නාලක ගොඩේව අලුතෙන් ඉපදිලා අඟහරු ලෝකෙන් මිහි පිටට බැහැලා වගේ රට හදන්න කතා කරනවා. ජීල් පීරිස් සමග ඉඳ ගන්නවා. චන්න ජයසුමන මතක් කරනකොට ඔළුව විකාරයි. PCR ඇන්ටිජන් කොවිඩ් නිරෝධායනය මොනවද මෑන් නොකලේ? හොඳට හොයාගත්තා. පාර්ලිමේන්තු සංකීර්ණේ පේන නොපෙනෙන මානි මෑන්ට දැවැන්ත කෝටි ගණනක නිවාසයකුත් ලැබුණු බව ජනමාධ්‍ය නොව සමාජ මාධ්‍ය වාර්තා කෙරුවා. පට්ට හොරු
රට හදන්න කතා කරනවා. රට කාලා විනාශ කරලා අධ්‍යාපනික සුසුකම් වෙන්දේසි කරලා මහාචාර්ය නලින්ද සිල්වත් එක්ක ග්ලයිෆ්සෙට් සෙල්ලම නටලා අතුරුල් රතන හාමුදුරුවන්ගේ කරපිටි වකුගඩුව විකුණලා ගොවියන්ගේ මහාචාර්ය পদවි අරගෙන සරත් ගුණතිලක මහාචාර්යවරයා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යකම අරන් දීලා රටට කෙලින්න වැඩ කරන තරුණ මහාචාර්යවරයා චන්න ජයසුමන අපි රෙදි ගලවලා උන්නැහැ ගැන කතා කරලා තියෙනවා. ඔක්කොම එකතු වෙලා මොකද්ද මේ කියන්නේ? හදිසි නීතිය වාන හදිසි නීතිය වානලු. මර්ධනීය ක්‍රියාත්මක කරනවලු. පොහොට්ටුවේ ප්‍රතිපත්ති වලට විරුද්ධයිලු. ජීඑල් පීරිස් රිලා නැටුම්. මහමොලකරු කියනවා ජීඑල්ට උඹ මේ කෑල්ල කරහන් කියලා. උඹ නිකන් විරුද්ධයි වගේ ඉඩි පොඩි සෙල්ලමක් දාපන් කියලා. මෑන් සජිත් ප්‍රේමදාසට සමාන්තරව අලුත් විපක්ෂයක් පුප්පවන්න පාවිච්චි කරනවා. කෙටියෙන් කිව්වොත් එහෙම. සජිත් ප්‍රේමදාස දැන් චොර වෙලානේ මෑන්ව චොර කරවනවා. දුෂ්ටයා කරවලා තියෙන්නේ. ජංගි අරගලේ වෙනුවෙන් පෙනී හිටහන් කියලා මෑන්ව ඉවර කරලා දානවා. මෑන් වැඩක් නැහැ. රනිල් ඉන්නවනේ. එතකොට එහෙට මෙහෙට පනින එව්ව එකතු කරලා අලුතෙන් පුප්පවන එකා තමයි ජීඑල් පීරිස්. ඔබ හිතන්නකෝ ඊනියා යහපාලනයට විරුද්ධව බැසිල් රාජපක්ෂ හරහා පොහොට්ටුව පුප්පවන්න සම්බන්ධ වන මහායකා දැන් ඩලස් අලහප්පෙරුමත් එක්ක වෙන්ඩ ජනාධිපතිවරයාත් එක්ක එහෙම වෙන්ඩ වගේ හිටපු ජනාධිපතිවරයාත් එක්ක ඊළඟ ප්‍රධාන විපක්ෂය පුප්පවන්න පුළුවන් දැයි කියලා බලන්න පාවිච්චි කරනවා. අපි බූරුව තමයි ප්‍රොෆෙසර් ජීඑල් පීරිස් බට් බූරුවෝම නොවන වගේ ඉතිහාසය තුල අපි යලි යලි තොප්පු කරනවා. අපි බලගේ රෙදි ගලවලා පෙන්නනවා. නිර්වත් කරලා පෙන්නනවා. ඔබ නිකන් හිතන්න මේ සිද්ධිය අහම්බයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ජීඑල් පීරිස්ට මහාචාර්යවරයාට නීතිඥ වෘත්ති කියන්න බෑනේ. නීති උපදේශකත් නෙමෙයි නීතිය පිළිබඳ මෑන්ම කියන විදිහට මහාචාර්යවරයෙක් නිසා එකපාරට නිින්දෙන් නැගිටලා හදිසි නීතිය නිසා මානව හිමිකම් උල්ලංඝනය වෙන්න පුළුවන්. මේ රට නිකන් කොන් වෙච්ච දේශයක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම වෙන්න දෙන්න බෑ කියලා එහෙම හිතිලා බැස්ස කියලා කට හිතෙන්නත් පුළුවන්. නෑ. එහෙම ගන්න නෙමෙයි. අත්පිටපතකට ඉදිරියට යන නාට්‍යයක්. චාපවුන් ජියෝපොලිටික්ස් කන්ස්ටිටියුෂනල් කොන්ස්පිරසි. ජංගි අරගලයට ඩලස් ඩිලාන් කහමුද්‍රාව මතකද? කහපාර ටයි එකක් එහෙම දාගෙන ඩිලාන් බැස්සේ කොහාටද? මැතිවරණ කොමිසමට. 2022 ජූනි 11 වෙනිදා අපි එදා මේ ගැන කතා කරුවා. සෙට් එකම බැස්සා අලුත් පක්ෂයක් පිහිටවන්න පුළුවන්ද කියලා බලන්න. ඔබ හිතන්න මාසයකට එහා. ඒ කියන්නේ මේ සිද්ධිය වෙන්නේ 2022 ජූනි 11 වෙනිදා. ජූනි 11 වෙනිදා. අද ජූලි 28 වෙනිදා. මාසෙකුත් ඉක්මවා ගිහින්. ජීඑල් පීරිස් එක්ක අද මේ නරි රැළම ඉඳගෙන මොකද්ද මේ කරන්නේ? අලුතෙන් ප්‍රධාන විපක්ෂයට සමාන්තරව ප්‍රධාන විපක්ෂයක් පුප්පවන්න පුළුවන්ද කියලා බලනවා. ඒ සඳහා පාවිච්චි කරන්නේ හදිසි නීතිය. හදිසි නීතියට විරුද්ධයි. දැන් ගෝඨා රාජපක්ෂලා පට්ට ගහලා ඉවරයි මදි දැන්. අලුත් විරෝධය තමයි රනිල්ගේ හදිසි නීතියට අපි විරුද්ධයි. ජීඑල් පීරිස් හරියට මේ මොහොතේ වසන්ත මුදුලිගේගේ සීයා වගේ. වසන්ත මුදුලිගේ ගමේ කොල්ලා ජීඑල් පීරිස් ඉනියා ජාත්‍යන්තර කොල්ලා එහෙම වෙන්න පුළුවන් නේ. ගමේ කොල්ලට ජාත්‍යන්තර 100 කෙනෙක් ඉන්නවා. අන්නේ ටයිප් එකට දැන් මෑන්ව බස්සවලා තියෙන්නේ. ඔබ හිතන්නකෝ ප්ලෑන් එක. දැන් මේ සෙට් එකම ධම්මවලා ඒ කියන්නේ ඩිලාන් පෙරේරා ඩලස් අලහප්පෙරුම අරුමු චන්න ජයසුමනත් හිටියා ඒකට. ඒ කහ කේස් එකට. දාලා එහි දිගුව තමයි මේ අද නටන්නේ. ඒ වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙලත් නැහැ. හදිසි නීතිය දාලත් නැහැ. ජංගි අරගලේ යනවා. එතකොට මේ ජංගි අරගලේ අත්පිටපතට තමයි වැඩ ටික සිද්ධ වෙන්නේ. ඒ අනුව එදා ඒ සිද්ධිය අද මාසයක් පහු වෙන තැන මේ සිද්ධිය. සිද්ධීන් අතර අන්තර් සම්බන්ධය. ඔබ හිතන්න එපා මට නිකන් සිද්ධීන් මැවෙනවා කියලා. සිද්ධීන් දිහා විද්‍යාත්මකව බලාගෙන ඉන්නකොට විශ්ලේෂණය කරනකොට ඒවා අතර තිබෙන සම්බන්ධතාව පේනවා. ඔබටත් බලන්න පුළුවන්. හැඟීම්බර නොවි, හැඟීම් වලට වහල් නොවි, පක්ෂ වහල් භාවයෙන් මිදලා පුද්ගලික න්‍යාය පත්‍ර පැත්තකට දාලා නිදහස්
මිනිහෙක් විදිහට හිට ගන්න. එළඹි සිහියෙන් ගණන් හදන්න පේනවා. ගණිතේ හරි පෑදෙලි. හදිසි නීතියෙන් රනිල් වික්‍රමසිංහ වැඩ කීපයක් කරනවා. රනිල් වික්‍රමසිංහ දන්න මගුලක් නැහැ. මෑන් ලව්ව කරවනවා. ගෝටට හදිසි නීතිය දාන්න දුන්නේ නැහැ. කවුද? ශ්‍රී ලංකා නීතිඥ සංගමය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු කළු නීතිඥ වලල්. නීතිඥ නිමල් බෝපගේ දක්වා. එහෙනම සෙට් එකක්. සුනිල් වටකලත් ඉන්න. ඒ ඔක්කොම එකතු වෙලා දාන දුන්නේ නැහැ. ගෝට බය වුණා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම. ගෝට බය වුණා. රනිල් වික්‍රමසිංහට පොඩි වංගුවක් දෙකක් ගහලා බල්ටියක් දෙකක් ගහලා කට්ටි විරෝධී වගේ පාලා පාර්ලිමේන්තුවේදීම සම්මත කරලා හදිසි නීති දාන්න දුන්නා. ඒ මොකෝ එදා ජංගි අරගලය පුප්පවන්න හදිසි නීතිය ඕන. නෑ. එදා ජංගි අරගලය පුප්පවන්න හදිසි නීතිය වාන. දැන් ජංගි අරගලය අවශ්‍ය ප්‍රමාණයට පාලනය කරගන්න. වැඩි සෙල්ලම් දැම්මොත් පාලනය කරගන්න හදිසි නීතිය ඕන. එදා වාන දැන් ඕන. එකම ජංගි අරගලේ කලාප දෙකක් කතා දෙකක්. එකම කාසික දෙපැත්තක්. ජංගි කතාවම ගත්තොත් හදිසි නීතිය වාන. හදිසි නීතිය ඕන. සිම්පල්. ජංගි ඇසුරෙන් ඔබට විග්‍රහ කරයි. ඒ පළමු කාරණේ. දෙවෙනි කාරණය හදිසි නීතියත් එක්ක ඊනියා ජාත්‍යන්තරය බොරු විරෝධයක් පානවා. හරියට යුද්ධය අවසන් වෙන මොහොතේ 2009 දී එක්සත් ජාතීන් සංවිධානයේ ඇතුළු විවිධ සංවිධාන දෙමළ ඩයස්පෝරා රාජ්‍ය නොවන කළු බලල් හමුදා දෙමළ මුස්ලිම් කල්ලි විරෝධය පෑවේ. මානව හිමිකම් උල්ලංඝනය කරා. යුද්ධය අවසන් මොහොතේ යුද අපරාධ සිද්ධ වුණා. ඒ වගේ සෙල්ලම් ටිකක් දැම්මේ. දරුස්මන් වාර්තා මතකනේ. බොරුවට කට්ටියම එකතු වෙලා ප්‍රභාකරන්ව යවලා මෑන් පිස්සනේ හතර වටේ වෙඩි තියනවනේ මෑන් එක බැහැනේ. පොලෝ කොල්ල කන්න මෑන් හොඳ නෑ. මෑන් හිටියොත් වැඩේ කරගන්න බෑනේ. ඒ අනුව මෑන් ඉවර කරන්න ඕන කට්ටියම එකතු වෙලා මෑන්ට වැඩේ දුන්නා. දීලා බොරු යුද අපරාධ චෝදනා හදලා වැඩේ තොරම්බල් කෙරුවා. යුද අපරාධ චෝදනා බොරු බව ඔප්පු කරන්නේ සරත් ෆොන්සේකා. 2009 යුද්ධය අවසන් වෙනවා අවුරුද්දක් ගියතන 2010 යුද්ධයට නායකත්වය දීපු එක ජනාධිපති අපේක්ෂකයා කරනවා. අපි ගැන කතා කරුවානේ දැන්. අගෝස්තු 9 වෙනිදා මෑන් මොකද්ද විනාශයක් කරන්න හදන්නේ? අපි කිව්වා මෑන් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න කියලා. තවත් කතාවක්. අපි ගැන විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කොහොමද රට විනාශ කරන්න ඉදිරිපත් වෙන්නේ කියලා බලමු. ඊළඟට දැන් තුන්වෙනි කාරණය තමයි ඉන්නේ ජාත්‍යන්තරය හදිසි නීතිය හරහා විරෝධය නිර්මාණය කරලා රට තොරම්බල් කරන් රට පාලනය කරන් රට මෙහෙවන්න පුළුවන් වටපිටාවක් හදාගෙන දැන් තියෙන. ඔබට පේනවනේ තානාපති කාර්යාල කියන කතා, එක්සත් ජාතීන් සංවිධානය කියන කතා, යුරෝපා සංගමය කියන කතා ඔක්කොම එකතු කරාම පේන ඔබට නිකන් රට තොරම්බල් කරන්න එක එක තැන් වලින් කෙකි දාලා රට එහෙ මෙහෙ කරන්න හදිසි නීති පාවිච්චි කරනවා. රනිල් දිව විකාගෙන මෑන් අලයක් නෙමෙයි මොලයක්. වැඩේ ගන්නට කරලා බලාගෙන ඉන්නවා. වැදගත්ම කාරණේ ඊළඟ කාරණේ තුන්වෙනි කාරණේ. දැන් කාරණා දෙකක් ගැන අපි කිව්වනේ. තුන්වෙනි කාරණේ පාර්ලිමේන්තුව ඇතුලේ සහ එළියේ පාර්ලිමේන්තුව තුල විශේෂයෙන්ම බෙදුම් රේඛා අඳිනවා. කොහොමද? අනුර කුමාර සෙල්ලෙන්ස්කි දිසානායක කියපු ක්‍රමෙත් නෙමෙයි. ඒක ගොන්. ඒක මොට්ටයි. ඒක ඉවරයි. ඒ ප්‍රබන්ධයේ ජෝක් වෙලා ගියා. අනුර කුමාර සෙල්ලෙන්ස්කි දිසානායක ඉවර වෙනවා ඉක්මනට. මෑන්ට යන්නේ පාරක් හොයාගන්න වෙනවා. බෙදුම් රේඛාව ඇඳෙන්නේ පාර්ලිමේන්තුව තුල හදිසි නීතියට පක්ෂායි හදිසි නීතියට විරුද්ධයි කියලා ප්‍රධාන පිල් දෙකක්. ඒ අනුව තමයි ජී.එල්. පීරිස්ලා හදිසි නීතියට විරුද්ධ පිළට නායකත්ව දෙන්න හදන්නේ. හදිසි නීතියට විරුද්ධයිනේ ජංගි අරගලකාරයෝ විරුද්ධයි. දැන් ජී.එල්. පීරිස්ව පුප්පවන කට්ටිය හිතනවා මහමොලකාරයෝ මිලින්ද මොරගොඩ ඇතුළු think tanks කල්පනා කරනවා ජංගි අරගලකාරයොත් එකතු කරගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පණිනෙව්ව ටිකත් කීයක් කර දීලා ගාල් කරගන්න පුළුවන්. NGO කාර්යෝ පුළුවන්. දෙමළ මුස්ලිම් කල්ලි පුළුවන්. සුමන්තිරන් දැනටමත් පාර්ලිමේන්තුව ඇතුලේ බල් ටික ගහ ඉන්නේ. මොකක් සඳහාද? හදිසි නීතියට විරුද්ධ අරගලය සඳහා. මෙන්න මේ අරගලය හෙවත් ජංගි අරගලේ හදිසි නීතියට එරෙහි ජංගි අරගලය ජී.එල්. පීරිස්ට බාර දෙන්න හදන්නේ. න්‍යායිකව න්‍යායාචාර්යවරයා. ඇන්ටන් බාලසිංහම් LTTට න්‍යායාචාර්යවරයා වුණා වගේ මේ ජංගි අරගලයට රටට එරෙහිව මිලින්ද මොරගොඩගේ
රනිල් වික්‍රමසිංහගේ අතිජාත පළුව දේශපාලන සගය ජීල් පීරිස්ව පත් කරනවා. දැන් මෑන් වැඩ අල්ලන්න බලන්නේ අද. හැබැයි හිතන්න එපා සෙල්ලම් දාන්න පුළුවන් කියලා. මේ රටේ ඉන්නේ මෝඩයෝ තමයි බට් මෝඩයෝම නෙවෙයි කියලා අපි ප්‍රොෆෙසර් ඔබට ඔප්පු කරනවා. හරිනේ. පොඩි කාලයක් දෙන්න. ඊටාම ඉක්මනට ඔප්පු කරනවා. රනිල් ජීඑල් මිලින්ද මොරගොඩ. රනිල් වික්‍රමසිංහ ජීඑල් පීරිස් මිලින්ද මොරගොඩ. සම්පූර්ණ නම් වලින්ම කියමුකෝ මේ තුන් කට්ටුව ගැන අපි කල්පනාවෙන්. මුන් තුන් දෙනා රටට එරෙහිව එකම සංධානයක්ව වැඩ කරන වගේ මතක තියාගන්න අපි නෙවෙයි කියන්නේ. එදවස හිටපු ඇමරිකානු තානාපතිවරයා ඇෂ්ලි විල්ස්. අපි නෙවෙයි ලීක් කරන්නේ විකිලීක්ස්. හරිනේ. එතකොට අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ සියල්ල ගැන විවෘතව පොතේ කතා කරලා තියෙනවා. ඊට අමතරව මිලින්ද මොරගොඩව ඉන්දියානු මහ කොමසාරිස්වරයා හැටියට පත් කරන මොහොතේ ඔහුට එරෙහිව පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවට අපි ලිපි ගුණාවක් බහර දීලාම අපේ විරෝධය පළ කෙරුවා. යනු මේ කතා පිළිබඳ පසු කතා නැත. කතාව කියලා ඉවරයි. දැන් සජිත් ප්‍රේමදාස ඉවරයි කියලා අපි කිව්වනේ. ජංගි අරගලකාරයෝ වෙනුවෙන් පෙනී හිටිනවා. ජංගි අරගලකාරයෝ ලව්වම ගුටි ගස්සවලා. මෑන් පව්. මෑන්ගේ ඊළඟ හැච්චටත් ගැස්සෙව්වනේ. රාජිත සේනාරත්නටත් ජංගි අරගලකාරයෝ ලව්ව ගුටි ගස්සවලා උන් වෙනුවෙන්ම පෙනී හිටහල්ලා කියලා චොර කරලා දානවා. සජිත් ප්‍රේමදාස දැන් ජෝකර් කෙනෙක් වගේ. ජෝකර් කෙනෙක් ගානට පල්ලෙහාට නට්ටම් කරන ගමන් තමයි ජීඑල් පීරිස් පුප්පවන් හදන්නේ. මාර ඔපරේෂන් එකක්. ඔබේ ඔළුව කුරෝළුවේ මේ වහගෙන ඉන්නකොට ගම්වල ඉන්නවනේ කේලාම් කියන අර අමුතු අම්මන්ඩිලා එහෙමනේ අපි කියන්නේ. ගම්වල එහෙම ඉන්නවනේ නිකන් කේලම් කාර්යෝ පොරවල් උන් මොනවද දන්නේ. මෙන්න පොරවල් මෙන්න අම්මන්ඩිලා. ඊනියා ජාත්‍යන්තර තුල ගහන ගේම සාමාන්‍ය කෙනෙකුට වටහා ගන්න බෑ. ගමේ කේලමක් දෙකක් කියන වගේ නෙමෙයි. ඔබ දන්නේ ඒවනේ. මේ වෙන ඒවා. ඒවත් වටහා ගන්න. විවස්ථා කුමන්ත්‍රණයේ එක දිගටම 19 ගින් හදන්නේ. රාජ්‍ය බිඳින් හදන්නේ. ඉඩම් ටික කොල්ලකන් හදන්නේ. චයිනා one belt one road Indo Pacific. සැක තියාගන්න එපා. පොළව ඉල්ලන්නේ උන්. දැන් මෛත්‍රීපාල සිරිසේන අමුතු විදිහකට නිකන් ඇවිල්ලා අවුරුදු 18ක තරුණෙක් වගේ කවදාවත් මේ කිසිම ප්‍රශ්නයකට සම්බන්ධ වෙලා හිටියේ නෑ වගේ අමුතු රඟපෑමක් කරනවානේ. අමුඩෙත් ඇඳගෙන නිකන් රෙද්ද යටින් පොළොන්නරින් ආපු ගොවියාගේ පුතා වගේ රට හදන්න කතා කරනවා. මෑන් කෙකර ගන්නවා එක දිගටම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැහෙන්න ගිහිල්ලා මෑන් කියන මං විතරක් නෙමෙයි ගියා අපි කට්ටියම ගියා කියලාත් කියනවා. ගිහිල්ලා මොනවා කතා කරුවත් දන්නේ කට්ටියම හදන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඇයි ඒ? එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා. යුරෝපා සංගමය කියනවා. දෙමළ ඩයස්පෝරාව කියනවා. රාජ්‍ය රුණ කළුබලල් හමුදා කියනවා. ඇමරිකානු තානාපති කාර්යාලය කියනවා. චීන තානාපති කාර්යාලය කියනවා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියනවා. නවදිල්ලි සර්වපාක්ෂික පාලනය කියනවා. සර්වපාක්ෂික පාලනයක් රටට එරෙහිව අපේ රටට එරෙහිව උන්ගේ සර්වපාක්ෂික සංධානයක් හැදිලා තියෙන්නේ. නරේන්ද්‍ර මෝඩි තමයි නායකත්වය දෙන්නේ. උන් කියනවා උඹලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදපල්ලා. ඇයි? නැත්තම් 19 ගෙනල්ලා විධායක ජනාධිපති ධුරයට කෙලලා රාජ්‍යයට කෙලින වැඩේ කරගන්න බැරි වෙනවා. පාර්ලිමේන්තුව එහෙට මෙහෙට විසිරෙනවනේ කකුලෙන් අදින්න ගන්නවනේ එක එක. දැන් පාර්ලිමේන්තුව එක මිටකට ගන්න තමයි සර්වපාක්ෂික ආණ්ඩුව හදන්නේ. එහෙම නැතුව ඉන්ධන ප්‍රශ්න විසඳන්නද, පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ප්‍රශ්න විසඳන්නද, ගෑස් ප්‍රශ්න විසඳන්නද, ඖෂධ ගෙන්නන්නද නැහැ. ඒ මොකක්වත් කරන්න නෙවෙයි පාර්ලිමේන්තුව එක මිටකට අරගෙන 19 සම්මත කරලා වැඩි දෙන්නේ යන්නේ. හරි? මතක තියාගන්න. ඔන්න ජංගි අරගලේ දිගුව සර්වපාක්ෂික ආණ්ඩුව. එක එක අහුවෙන්න එපා. දන්න කියන උන්ට ගිහිල්ලා කියහල්ලා ආදරෙන් යෝජනා කරහල්ලා සර්වපාක්ෂික වැඩවලට එකඟ වෙන්න එපා. සර්වපාක්ෂික මොන ලබ්බද්ද? පාර්ලිමේන්තුව කියන්නේ සර්වපාක්ෂික තමයි. හැම පක්ෂයක්ම නියෝජනය කරන නියෝජිතයෝ යවලා තියෙනවා. ඔවුන්ට තියෙන්නේ රට හදන්න එච්චරයි. ආර්ථිකය ගොඩනංවල රටේ ප්‍රශ්න විසඳලා ව්‍යවස්ථාවක් තියෙනවා. රටේ මූලික නීතිය ඒ සියල්ල මැද රට ඉස්සරහට තල්ලු කරගෙන යන්න තියෙන්නේ. රාජ්‍ය නාස්තියවම කරලා දූෂණ වංච අක්‍රමිකතා පැත්තකට දාලා රට හදන්න තියෙන්නේ. මොන ලබ්බද්ද මේ කියන්නේ? ඊටාම සරලයි. පොළොව ඉල්ලන්නේ. මුන් ඒ කියන්නේ අපේ පරය පරට්ටිය රූකඩ. නැට වෙන රූකඩ එකම රූකඩ මහමොල කරුවෙකුගෙන් සමස්තයක් විදිහට ගත්තොත් එක මහමොල කරුවෙක් නැත්නම් මහමොල කරු තුනක්. think tanks තුනක්. හරිනේ. සරල මතක තියාගන්න. ඊයස්සේ අද මාර වැඩ වෙන්නේ. මැතිවරණ කොමිසමේ
හරියටම කිව්වොත් මැතිවරණ කමිෂන් සභාවේ සභාපතිවරයා නිමල් ජී පුංචිහෙවා අනෙක් සමාජිකයන් ටිකත් අරගෙන සෙට් එකම යනවා මහනුවර. මහානායක හාමුදුරුවෝ හම්බ වෙන්න. හප්පච්චි. මැතිවරණ කමිෂන් එක බහරව ඉන්න මහායිකා මොකටද දේශපාලනය කරන්නේ? ඔහු දේශපාලන ඉත්තෙක් වෙන්නේ මොකටද? ඔහුට තියෙන්නේ තමන්ගේ රාජකාරිය කරන්න. නිදහස සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරන්න අවශ්‍ය નિયમિત නියෝග ලැබුණාම කාලය වෙන් වෙනකොට කාලය ලැබෙනකොට කාලසටහන ඉක්මවා යනකොට නැගී හිටින්න. ප්‍රජාතන්ත්‍රවාදී වෙනින් පෙනී හිටින්න. එහෙමනේ කරන්න තියෙන්නේ. දැන් මේ මොන ලබ්බද්ද කරන්නේ? මහානායක හාමුදුරුවෝ හම්බ වෙන්නේ යනවා. අද මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න යෝජනා 28ක් සහිත යෝජනාවලියක් ඉදිරිපත් කරන මහානායක හාමුදුරුවන්ට. මහානායක හාමුදුරුවෝ කරකවල අතෑරලා වගේ. එක එක පරයෝ පරට්ටියෝ ගිහිල්ලා ඔළුව විකාර කරලා එනවා. ඇයි මේ? කල්පනා කරලා බලන්න. පැති ගණනාවක් මැතිවරණ කමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචි හේවා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න පොතකුත් අරගෙන මහ පොතක් අරගෙන මහානායක හාමුදුරුවෝ හම්බෙන්න මං ගච්චනවා. දැන් පෙට්‍රලුත් නැහනේ. අපේ බදු මුදල් වලින් අපේ පෙට්‍රල් ගහලා පෙට්‍රල් නාස්ති කරලා හොඳට කාලා බීලා මගතොටේ මහානායක හාමුදුරුවෝ බැහැදගලා කයිය ගහලා එනවා. ඔලු කන්න යන්නේ. ඔලු කන්න විජේදාස රාජපක්ෂම වෙන්නේ නැති යවන්නේ නැත්තේ. එතන ඉන්නවා දොරණෑගම රතනපාල හිමි. සියම් මහනිකායේ මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික. උන්වහන්සේට මේවා තේරෙන්නේ නැහැ. පොත පැත්තක තියෙන උන්වහන්සේ කියනවා මැතිවරණයක් තියන්න කියන්න. වචන වෙනස් අදහස. උන්වහන්සේගේ හිතේ ඇති කවුරු හරි කෙනෙක් සජිත් ප්‍රේමදාස විය හැකි, අනුර කුමාර සෙලෙන්ස්කි දිසානායක විය හැකි, ඕමල්පේ සෝබිත ත්‍රස්තවාදී හිමි නමගේ ලණුවක් කාලා පාඨලි චම්පික රණමක විය හැකි, එක්වර හිරේින් රංජන රාමනායකත් දන්නෙත් නැහැ, දාමිතා බේරත්නවත් දන්නෙත් නැහැ, ජනාධිපති කරවන්න හීනමවන්නේ මේ කියන දොරණෑගම රත්නපාල හිමි මහානායක හාමුදුරුවෝ අනේ පව් දන්න මගුලක් එපා කරන්න මැතිවරණයක් තියන්න. මැතිවරණයක් කිව්වා කියන්නේ රුපියල් කෝටි ගණනක් නාස්ති කරලා ඊළඟට තෝරගන්න මහා එවුන්ට කැමති වෙන්නේ නැති වුන් මේ විදිහටම ජංගි අරගලය ක්‍රියාත්මක කරනවා. දැන් මේ ජංගි අරගලය අපේ එකක් කියලානේ මුන් හිතාගෙන ඉන්නේ. පාලකින්ට විරුද්ධයි. ඉතින් මොකෙක්පත් වුණත් අනිත් උන් විරුද්ධයි. සජිත්ගේ උන්පත් වුණොත් අනුර කුමාර සෙලෙන්ස්කි දිසානායකගේ එව්වෝ ටික දැන් මේ ජී.එල්. පීරිස්ගේ එව්වෝ ටික එයස්සේ පොහොට්ටුව දෙකට කඩලා කියන්න බැරි වුණා. රනිල් වික්‍රමසිංහට කෑල්ලක් දාලා එක පොහොට්ටුවක් හදනකොට මේ මැජික් පොහොට්ටුවක් කෑල්ලෙන් තව පොහොට්ටුවක් ජී.එල්. පීරිස්ට තව පොහොට්ටුවක් හදනකොට අර ඔරිජිනල් පොහොට්ටුව තියෙන්නේ. ඒ පොහොට්ටුවේ මහලේකම්වරයා නීතිඥ සාගර කාරිවසම් මෑන් නොසැලී එතනම ඉන්නවා. අපි රාජපක්ෂලත් එක්ක තමයි කියලා ඒ පොහොට්ටුවක් තියාගෙන ඉන්නවා. හරියටම ගත්තොත් දැන් පොහොට්ටු තුනයි. මැජික් යෂ්ටියෙන් පොහොට්ටු තුනක් හදලා තියෙනවා. නැවත පොට කිව්වොත් පටලවෙන හින්දා පටලවෙනවනේ. සාගර කාරිවසම්ට පරණ පොහොට්ටුවේ මහලේකම්ට එක පොහොට්ටුවයි. පරණ පොහොට්ටුවේ සභාපතිවරයාට ජී.එල්. පීරිස්ට තව පොහොට්ටුවයි. ගෝඨා නිර්මාණය කරපු රනිල්ට එක්කෝ ගෝඨාගේම රනිල්ට තව පොහොට්ටුවයි. පොහොට්ටු තුනයි. පොහොට්ටුම තුනක්. මතක තියාගන්න. එතකොට දැන් හිතන්නකෝ මේ පොහොට්ටුවේ එකෙක් තේරුනොත් ඒ කල්ලිය තේරුනොත් ආණ්ඩු හදන්න පුළුවන් බලයක් හදාගෙන උන්ගේ මේකෙක් ජනාධිපතිවරයා අගමැතිවරයා කරගෙන මේ අනිත් පොහොට්ටු නිකන් ඉන්නවද නෑ. උන් විරුද්ධ වෙනවා. උන් මේ මණ්ඩලයේ කචල් එක කොහොමත් තියාගෙන ඉන්නවනේ. උඩින් තමයි නටවන්නේ. නමුත් මුන්ටත් තියෙනවනේ මණ්ඩලයේ කචල්. එක එකට ඊර්ෂ්‍යා කරන අරුට හම්බ වෙච්ච ගාන වැඩි, මගේ ගාන අඩුයි, ඌට වැඩි තැනක්, මට අඩු තැනක්, උන්ගේ පවුල පිටරට, උන්ගේ ළමයි පිටරට ඉගෙන ගන්න, මගේ ළමයි ගමේ ඔහොම ප්‍රශ්න තියෙනවනේ. අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා. ඒ අනුව මේ වැඩි ඉවර වෙන්නේ නැහැ මැතිවරණයක් තියලා. ඉන්න පරයින්ට බල කරන්න ඕන උඹලා විවස්ථාවට අනුව රට හදපල්ලා කියලා. ගෝඨා බලය අතට ගන්නකොටම මේ ඔක්කොම එකතුලා කරන්න තිබ්බ ඒකනේ කෙරුවේ නෑනේ. බලපෑම් කෙරුවේ නෑනේ. ගෝඨට අවශ්‍ය වටපිටාව හදන්න රිලා නැටුම් නැටුවා. නැටුවා කිව්වට නැටෙව්වා ඇමරිකානු තානාපති කාර්යාලය, චීන තානාපති කාර්යාලය, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය. ඒකනේ සිද්ධ වුණේ රාජ්‍ය නොවන කළු බලල් හමුදා. ඒ බොරු අරගලනේ ඇත්ත මහජන මැදිහත් වීමක් සිද්ධ වුණා නම් අරගලය කියන වචනේ වැඩි. සජීව මහජන මැදිහත් වීමක් සිද්ධ වුණා නම් of the people by the people for the people democracy.
ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සිද්ධ වුණා නම් මේ වැඩේ වෙන්නේ නැහැ. එහෙනම් රටකොඩ ඒ වැඩේ කිරුවේ නෑනේ. ඒ වැඩේ කරන්න නෙමෙයි මහානායක හාමුදුරුවෝ බල කරන්න ඕන. දැන් ඉතින් මේ මැතිවරණ තියෙන එක තමයි උත්තරේ කියලා කියනවා. මේ මහානායක හාමුදුරුවෝ අන්ධකයිප්පු කාලා රුපියල් කෝටි ගණක් විනාශ කරලා මැතිවරණයක් තියලා ඒ ප්‍රතිඵලය හරහා වෙන්නේ මේ ටිකමනේ. අඟහරු ලෝකෙන් මිනිස්සු කියනවාද අපේ නෝන හාමුදුරුවෝනේ. කවුද මේ? දොරණෑගම රතනපාල හාමුදුරුවෝනේ. නොදන්න මගුල් කියවනවා පක්ෂ දේශපාලනය ඇතුලේ ඔළුව තොරම්බල් කර කර මොකක් හරි කඩා ගන්න බලන්නේ කාගෙන් හරි. මේ හාමුදුරුවෝ කාදිනල්තුමා දැනගෙන ප්ලේ කරනවා, මේ හාමුදුරුවෝ දන්නේ නැතුව ප්ලේ කරනවා. ඉස්ලාම් පූජකවරු හින්දු පූජකවරු දැනගෙන ප්ලේ කරලා තමන්ගේ මඩිය තර කරගෙන ව්‍යප්තවාදී ඉස්සරහට ගෙනියනවා. මෙන්න ඒකට. අයියෝ. හැබැයි දැන් නිමල් පුංචි හේවා ඒ කියන්නේ මැතිවරණ කමිෂන් සභාවේ මහතැන ගියේ උවහන නෙමෙයිනේ. මේ වෙන මොකක්ද අටමගලක්නේ. ඒ කියන්නේ අපි තාම දන්නේ නැහැ මේ ලියවිලි යෝජනා 28 අපි හොයමු. ගෙන්නන්නේ ඩොකියුමන්ට් එක අපි බලමු. දැන් ගියේ වෙන වැඩකටනේ. හාමුදුරු කියන්නේ වෙන කතාවක්නේ. නිමල් පුංචිව කියනවා එහෙමනම් ඉතින් මැතිවරණ තියන්න වෙන්නේ මේ තෙල් පෝලිං වල තමයි ඡන්ද පොළවල් තියන්න වෙන්නේ කියලා මෑන් කියනවා. මෑන් කැමති නෑ හාමුදුරු කියන කතාවට. හාමුදුරු කියන්නේ මැතිවරණයක් තියන්න කියලා ඒකත් වැඩක් නෑ විනාශයක්. යලි රුපියල් කෝටි ගණක් නාස්ති කරලා මේ ප්‍රශ්නේ මේ විදිහට පවත්වාගෙන යන වැඩක් ඒ අතින්කයි වැඩක්. හැබැයි නිමල් පුංචිව යන්නේ වෙන වැඩකට, මෑන් යන්නේ වෙන මොකද්ද කරන්න, හාමුදුරු කියන්නේ වෙන මොකද්ද? ඒක දෙකම නෙවෙයි රටට අවශ්‍ය. මේ ඊනියා යහපාලනය සහ විශේෂයෙන්ම think tanks වලින් කරන වැඩ. මතක තියාගන්න මේ එක දවසට සිද්ධ වෙන දේවල්. ඊළඟට ඇමරිකානු තානාපතිවරිය ජූලි චංග් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එක්ක සාකච්ඡා කරනවා. අද ජනමාධ්‍ය වාර්තා කරන මොනවද සාකච්ඡා කරේ කියලා අපි දන්නේ නැහැ. ඔබ හිතන්නකෝ මේ දවස් ඇතුළත වෙච්ච දේවල්. එතකොට මේ රට මෙහෙවන්නේ අපේ පරය පරට්ටියද නැහැ. ඒ මහා පරය පරට්ටිය. ඇමරිකානු තානාපතිවරිය, චීන තානාපතිවරයා, ඉන්දියානු මහා කොමසාරිස්වරයා තමයි රට මෙහෙවන්නේ. ඊළඟට වෙනම රාජ්‍ය නොවන කළු බලල් හමුදා ඔවුන් යෙද වූ එක්සත් ජාතීන් සංවිධානයේ යුරෝපා සංගමේ සහ තවත් දෙමළ ඩයස්පෝරාවට අදාළ කල්ලි ඉස්ලාම් අන්තවාදී කල්ලි ඇතුළු එකිමෙකි නොකි රටට එරෙහි පරය පරට්ටිය තමයි රට මෙහෙවන්නේ. මුන් අපේ බදු මුදල් වලින් කකා බිබි රූකඩ නටනවා. හරි. යසේ ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් සාරා හල්ටන් ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැහෙනවා. ජූලි චං අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මුණ ගැහෙන අතරතුර සාරා හාල්ටන් මුණ ගැහෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ. කොහෙදද? මුදල් අමාත්‍යාංශයේදී. මොනවද කතා කරුවේ කියලා අපි දන්නේ නැහැ. ජනමාධ්‍ය ඒ සම්බන්ධයෙන් වාර්තා කරුවේ නැහැ. තාම අපි දන්නේ නැහැ. හැබැයි ඒ සාකච්ඡාවෙන් පස්සේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරනවා. ඇය මානව හිමිකම් රැකපල්ලා. කෙටියෙන් ඔච්චරයි. මානව හිමිකම් රැකලා හොඳ ආණ්ඩුවක් හදන්න. ප්‍රශ්න විසඳ ගන්න. අපි මුකුත් කරනවා කියලා කියන්නේ නැහැ එකෙක්වත්. ජූලි චං කියන්නේ අපි මේ රටට උදව් කරනවා කියලා. සාරා හාල්ටන් කියන්නේ අපි මේ රටට උදව් කරනවා කියලා. මොන රටද මෙහෙම එක එක තානාපති කාර්යාල වලින් මහා කොමසාරිස් කාර්යාල වලින් මෙහෙම නටවන්නේ? අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ, ආසියාවේ සමහර කොන් වල තියෙන කොන් වෙච්ච බිම් කඩවල තමයි මෙහෙම පාලනය කරන්න පුළුවන්. ගාසා තීරය වගේ. අපි හරියට ඒ දවස් ගාසා තීරය වගේ දැන් හයිටි රාජ්‍යයටත් මේ වගේ තත්ත්වයක් උදා වුණේ නැහැ. මොකද්ද මේ වෙන්නේ? තානාපති කාර්යාල වලට මාර ඇම්මක් තියෙන මේ රට පාලනය කරන්න. ඇයි? පොලෝ කොල්ල කන්න. මතක තියාගන්න. අපි ආදරණීය මව්බිම උන්ට පේන්නේ ඉන්දියානු සාගරේ පාවෙන අවිගබඩාවක් වගේ. එයාක්‍රාෆ්ට් කැරියර් එකක් වගේ. නැවක් වගේනේ අපි ආදරණීය මව්බිම. පොලෝ ඉල්ලන්නේ. උන්ට පිස්සු වැටිලා චීනය ඇමරිකාව ඉන්දියාව එකිනෙකා සමග බල පොරයක යෙදිලා භූ දේශපාලනය අතට අරගෙන එක එකාගේ බලය තහවුරු කරගන්න හදනවා. වෙළඳ මිලිටරි මෙහෙයුම් දියත් කරලා ඉච්චනයි. ඊටම සරලයි. ඊළඟට ෆිච් රේටින්ග්ස් කියලා එකක් තියෙනවා. ෆිච් රේටින්ග්ස් ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ තමයි මේ ඒජන්සිය තියෙන්නේ. ෆිච් රේටින්ග්ස් ඒජන්සිය ජෝන් නෝලෙස් ෆිච් කියන හාදය පටන් ගන්න තියෙන 1913. ඊට පස්සේ මේ ඒජන්සි 1975 දී the US Securities and Exchange Commission යටතට ගන්නවා, පිළිගන්නවා. recognized ඒජන්සියක් බවට පත් වෙනවා. රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. දැන් ඇමරිකානු රාජ්‍ය කළු බල ලණ්ඩක් ලෝකෙ වටේම ඔත්තු බල බල විවිධ
පුරෝකතන කර කර රටවල් අස්ථාවර කරන තමන්ට අවශ්‍ය ගොදුරු බිම් නිර්මාණය කරනවා. අපේ පරයෝ පරට්ටිය ඒවා කරේ තියාගෙන ඉන්නවා. කැපිටල් මහරජාගේ නිවුස් ෆස්ට් කියන්නේ කෙලින්ම ෆිච් රේටින්ග්ස් කරේ තියාගෙන ඉන්න කළු බලලෙක් තමයි. එක දිගටම අරක කිව්වා මේක කිව්වා මේක කිව්වා අරක කිව්වා කීක මේ රටේ කොඳු නාරටි බින්දින් හදන්නේ. දැන් අද ෆිච් රේටින්ග්ස් වාර්තාවකින් කියවෙන්නේ ඊටම සරලව අපේ රටේ එකම විසඳුම තියෙන්නේ IMF අතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාගෙද? ඒකත් උන්ගේ. නිව්යෝර්ක් ෆිච් රේටින්ග්ස් IMF නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වොෂින්ටන් ඇමරිකා එක්සත් ජනපදයේ ඒජන්සිස් දෙකක්. මේ ඒජන්සි කියනවා අර ඒජන්සියෙන් බලගේ ප්‍රශ්න විසඳගන්නilla. හැබැයි දැන් බදු වැඩි කරන්න යන්නේ බදු වැඩි කරනකොට මිනිස්සු කැරලි ගහයි මිනිස්සු විරුද්ධ වෙයි. ඒ නිසා උඹලා ආණ්ඩුව හරියට හදාගන්නilla. ඔය ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ ඉන්නවා රාජපක්ෂ පවුලට සම්බන්ධ අය. රාජපක්ෂ පවුලේ සමීපතයි. ඒ නිසා උඹලට වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. මිනිස්සු විරුද්ධ වෙනවා වෙන ආණ්ඩුවක් හදාගන්නilla. කවුද මේ කියන්නේ? ෆිච් රේටින්ග්ස්. අන්න ජංගි අරගලේ කතාව. ජංගි අරගලේ නිර්මාණය කෙරුවේ නැත්තම් ගෝඨා ගෝ හෝම් නිර්මාණය කෙරුවේ උන් තමයි. ඊට පැහැදිලි. විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී අර ඉදිරිපත් කරපු ලයිස්තු අපි තවම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. කොහොමද කාටද සල්ලි හම්බ වෙලා තියෙන්නේ කියලා පාර්ලිමේන්තුවේ හැන්සාට් ගත කෙරුවනේ බලමු. ජංගි අරගලය උන් මෙහෙවන හැටි තමයි මේ කතාවලින් කියවෙන්නේ. අපේ පාර්ලිමේන්තුව හදන හැටි කියන ෆිච් රේටින්ග්ස් මොකුද? ඇමරිකාවේ ඒජන්සියක්. පුද්ගලික මුදලාලි කෙනෙක් පස්සේ රාජ්‍ය හඳුනාගත්ත ඒජන්සිය බවට පත් කරලා අපේ රට නටවන්න පාවිච්චි කරනවා. අපේ පරයෝ පරට්ටියෝ ඒ වාර්තා ඉදිරිපත් කර කර අපේ කොඳු නාරටි බින්දින් හදනවා. වියරුතරුව පායවන්න වැඩ කරනවා. පොළොවට කෙලින්න වැඩ කරනවා. කැපිටල් මහරජා ගම්මැද්ද හරහා ගමේ ජල මූලාශ්‍ර ටිකට වැඩේ දෙන්න LOC එකත් එක්ක එකතු වෙලා හාල් ටිකක් බෙදලා ගමට කෙලින ගමන් ෆිච් රේටින්ග්ස් එක්ක මව්බිමටම කෙලින්න හදන්නේ. අනිත් ජනමාධ්‍යත් අඩු වැඩි වශයෙන් මේ වැඩේ කරනවා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ කළු කතාවට සම්බන්ධ සියත කෙලින් මේ වැඩේ කරනවා. ඊළඟට සුභාෂ්කරන් අලිරාජාගේ ස්වර්ණවාහිනී 2050ට කාලේ හදයි වැඩේ කරනවා. රාජ්‍ය මාධ්‍ය ගැන කතා කරලා වැඩක් නැහැ. රේනෝගේ හිරු දිලිත්ගේ දෙරණ එදාවෙල ට්‍රැවල්ස් බඩම තමයි. ඉතින් අපට කෙලවෙන කහන දෙයක්ද? අපි පුළුවන් හැම අවස්ථාවක්ම හොයාගෙන මේ සියල්ල එළිදරව් කරමු. අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ ඒ ASCII ඔය සියල්ල ASCII අද වෙනකොට ඉන්දියාවේ කරක් ගහන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු ඒජන්සිය හෙවත් USAID MCC කතාවේ ගර්භාෂය USAID සමග තමයි MCC වර්ධනය වෙන්නේ. MCC ගොඩනගන්නේ. එතකොට MCC දරුවනම් ගර්භාෂය තමයි USAID. ඒ ආයතනයේ මහතැන සමන්තා පව කියනකොට ඔබට මැවෙන්න ඕනි කේමාගේ කොළුවා. කේමාගේ කොළුවා මංගල සමරවීර බලන්න ඇය ඇමරිකාවේ ඉඳලා ශ්‍රී ලංකාවට එනවා. මොකෝ මංගල සමරවීර තමයි ඒ දවස්වල මේ වැඩේට පාවිච්චි කරපු කළු බලලා. අනේ මංගල සමරවීර මලානේ කොවිඩ් හැදිලා සමන්තා පව ට්විටර් පණිවිඩයක්වත් නිකුත් කෙරුවද කියලා මම නම් පුද්ගලිකව දැක්කේ නැහැ. ඔබ දැක්කද? හරි දෙන්න සමන්තා පව මලගෙදර එන්න එපා. උන්ට වැඩක් නැහැ. පුළුවන් එක පාවිච්චි කරුවා ඉවර වුණාම ඉවරයි. එච්චරයි. මේ අනුර කුමාර සෙලෙන්ස්කි දිසානායකටත් වෙන්නේ ඒ සන්තෑසීම තමයි. බලාගෙන හිටපල්ලකෝ අද ඔය ඇමරිකානු තානාපතිවරු ජූලි චං උඩදදා හුරතල් කරනවානේ අනුර කුමාර දිසානායකව සෙලෙන්ස්කි දිසානායකව එක මොහොතක හැරිලවත් බලන්නේ. මුන් පාවිච්චි වෙනවා. අකුණු ගහනකොට වීසි කරන නාරස්සන කොමාරි. මේ USAID ප්‍රධානි සමන්තා පව ඉන්දියාවේ නවදිල්ලියේදී දේශනයක් තියෙනවා. ඒ දේශනේ වැඩිපුරම කතා කරන්නේ අපේ රට ගැන ශ්‍රී ලංකාව ගැන. අපේ රටට කෙලවෙච්ච විදිය. අපේ රටට කෙලවෙලා තියෙන්නේ චීන ණය උගුල නිසා. උඹලා ඒ නිසා ඒ ණය උගුලෙන් ගැලවියල්ලා. ඔය කතාව කියන්න ඕනද? සමන්තා පව අපි දන්නවනේ. අපි දන්නවනේ චීනුන්ට මේ රට කෙලෝ ගන්න ඉඩ දීලා රාජපක්ෂලා චීන සල්ලි හොරා කෑවා කියලා. ඊළඟට ඊනියා යහපාලනේ එතෙන් සිට ඇමරිකානු ඉන්දියානු කළු බලල්ලුත් එක්ක ඊළඟ ටිකට රටට කෙලින්න ඉඩ දීලා හොරා කෑවා කියලා උඹලා දෙන දේවල් අපි දන්නවනේ. අලුතෙන් මොකද අපිට කියන්න තියෙන්නේ? මේ දැන් වෙන්නේ ඒ ටිකනේ. ජංගි අරගලය කියන්නේ උඹලගේ අරගලය.
ඔබ හිතන්න කොච්චර සංකීර්ණ දවසක්ද අද දවස. එක දිගටම මේ සියල්ල ගැන අපි කතා කරනවා. කම්මැලි හිතන්න එපා. හරිනේ? කොහෙන් කතා කරුවත් වියරු තරුවේ කතාවේ එක කොටසක් ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. 2024 දක්වා මේ සියල්ල මේ විදිහට ගියොත්, ඒ කියන්නේ විවස්ථා වෙනස් කරගන්න බැරුව මුන් ගහන ගේම් නිසා, අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා නිසා මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න බැරි වෙන්නේ. එහෙම වුණොත් මුන් ඊළඟ ජනාධිපති හොයන්න ඕන. ඒ ජනාධිපති සඳහා කීප දෙනෙක්ම ලකලාස් තියෙනවා. සිංගප්පූරුවේ ගිමන් හරින ගෝඨාභය රාජපක්ෂ නැවතින් ඉඳ තියෙනවා. එහෙම આવොත් සාගර කාර්යවසම්ගේ පොහොට්ටුව මත හිටගන්න ඉඩ තියෙනවා. ඊළඟ ජනාධිපති වරණයට ඉල්ලන්න ඉඩ තියෙනවා. ගෝඨා go home, ගෝඨා came home වෙනවා ඊළඟට. ඔබ කල්පනා කරලා බලන්න මොන තරම් මෝඩ මහ ජනතාවක්ද මේ රටේ ඉන්නේ කියලා. හැබැයි මෝඩම නෙවෙයි කියලා අපි ඔප්පු කරන්න ඕන. ඔබ නිකන් කල්පනා කරලා බලන්න මේ රටේ මොන තරම් මෝඩ ස්වාමින් වහන්සේලාද ඉන්නේ කියලා. හැබැයි මේ ස්වාමින් වහන්සේලා මෝඩම නෑ කියලා අපි ඔප්පු කරන්න ඕන. තව බොහෝ තැන් තියෙනවා. මෝඩ but මෝඩම නෑ කියලා අපි එකතු වෙලා මුන්ට ඔප්පු කරන්න ඕන. ජංගි අරගල කාරයින්ට. හරිනේ. අදට එපමණයි.